ලොව ගොඩබිම් වලින් 3න් 2කට වට වෙච්ච සමුද්‍ර සංදිස්ථානයක ශ්‍රී ලංකාව පිළිලා තියෙනවා. දැන් යුරෝපීය ජාතිකයන් මොකද කර අපේ රටේ තිබුණු අර සම්පෝෂ්ඨ ආර්ථික රට බිඳවට්ටලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් පදනම් කරගෙන අපිට වැවිලි ආර්ථිකයක් හඳුන්වලා දෙන්න. වැටකොළු කරල දෙක ඔවුන් පැහැෙන් දරනවා. ඇයි ඊළඟ කන්නට ඔවුන්නේ වගා කරන්න අවශ්‍ය බීජ ලබා ගැනීම. හේතු වගා කියන්නේ අද ඊයක පටන් ගත්ත එකක් නෙවෙයි. මොකක්ද අපේ සන්නාමය? අපි මොකක්ද ලෝකෙට දෙන්නේ? ඇයි අපිට නැද්ද? අපිට කෘෂිකර්මාන්තයෙන් අපි ගාව තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් සම්බන්ධ කරලා නිර්මාණ කරපු පාලමක් පිළිබඳ ඇමරිකාවේ නාසා ආයතනයේ පවා පිළිඅරන් තියෙන පාලම මිනිස්සු නිර්මාණය කරනවා කියලා. ශ්‍රී ලංකාව කියන්නේ ලෝකේ තියෙන බොහෝ රටවල් අතරින් සුවිශේෂීම රටක්. අපේ රටට ලෝකේ බොහෝ ජාතීන් විවිධ නම් දීලා තියෙනවා. එසේම සමීප ඉන්දියානු අපේ රට හඳුන්වලා තියෙන්නේ පාර සමුද්‍ර කියන නාමයෙන්. ඒකට හේතුව ශ්‍රී ලංකාව සමුද්‍ර කේන්ද්‍රීය ස්ථානයක් වුන් දැක්ක හැටියට. චීන ජාතිකයේ හෙවුන්සාන් පාහියන් වැනි දේශාටකයන් මේ අපි උපන් ශ්‍රී ලංකාව හඳුන්වන්නේ රත්නදීප නම්. ඒ කියන්නේ අපේ රට ඈත අතීතයේ වසර දහස් ගානක ඉඳන් මැණික් කියන ස්වභාවික සම්පත් වලට ප්‍රසිද්ධ වුණා. එසේම අරාබි ජාතිකයෝ ශ්‍රී ලංකාව හඳුන්වන්නේ තමන්ගේ කෘතිවල සෙරෙන්ඩිප් නම්. ඒකට හේතුව නැත්තම් ඒ සෙරෙන්ඩිප් කියන නමේ තේරුම තමයි මිහිබට සුරපුර. ඔවුන් දැක්කා ශ්‍රී ලංකාව ලෝකේ තියෙන සුරපුරයක් හැටියට. අනිත් පැත්තෙන් ගත්තොත් යුරෝපීය ජාතිකයෝ හැටියට ගත්තාම පෘතුගීසි ශ්‍රී ලංකාව සෙයිලන් කියන නාමයෙන්, ඉංග්‍රීසි සිලෝන් කියන නාමයෙන්, විශේෂයෙන්ම ආර්යයන් කියන ශ්‍රී ලංකාවට ඇතුළත් ජන කොටස අපේ රට තම්බපන්නේ නාමයෙන් මේ වගේ විවිධ නම් වලින් හඳුන්වන්න පටන් ගත්තා. ඒ හඳුන්වන්න පටන් ගත්තේ අපේ රටේ තිබුණු වටිනාකම නිසා. ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ තියෙන සුවිශේෂී ස්ථානයක්. වසර ලක්ෂ ගණනක ඉතිහාසයකට අපි අතීතයේ ඉඳන් හිමිකම් කියන. විශේෂයෙන්ම වසර 1,25,000කට ආසන්නපාණයක් අපේ රටේ ඉතිහාසයේ මානව ඉතිහාස ගමන් කරනවා. ලෝකේ මානව ඉතිහාසය අවුරුදු ලක්ෂ 200ක් විතර ඉතිහාසයකට යනකොට ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය අවුරුදු ලක්ෂ 125කට ආසන්නපාණයකට යනවා. අපිට සමීප ඉන්දියන් උපමහද්වීපය හරහා සංක්‍රමණී වූ විවිධ ජන කණ්ඩායම් හරහා තමයි ශ්‍රී ලංකාව ජනාවාස වුණා කියලා පිළිසාල් කරන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අපේ රටේ ඉරණමඩු සැකැස්ම, අනිත් පැත්තෙන් රත්නපුරේ මැණික් පතල් හා සම්බන්ධ නටබුන්, ඒකට අපේ රටේ ප්‍රාග්ඓතිහාසික ඉතිහාසය පිළිබඳ පෙන්වන පැරණිතම සාධක. ඊපස්සේ අපි දකින අපේ රටේ පූර්ව ඓතිහාසිකයක් තියෙනවා. පල්ලෙබැද්ද, අනිත් පැත්තෙන් ගත්තාම පාහියන්ගල, කිතුල්ගල, ඒ වගේ ස්ථානවල ලංකාවේ බොහෝ තැන්වල උතුරේ මාන්කුලම්, ඊට පස්සේ ආනමඩුව, යාපහුව, තන්තිරිමල්ලේ, දකුණේ ගත්තාම විශේෂයෙන්ම සිතුල්පව්ව, ඊළඟට අපි ගත්තොත් රට මැද නුවරඑළිය, බණ්ඩාරවෙල, හෝටන් තැන්න, ඒ වගේ බොහෝ තැන්වල අපේ රටේ පූර්ව ඓතිහාසික ජනයා ජීවත් වුණා කියලා පෙන්වන්න සාධක තියෙනවා. අධික වසර අවුරුදු 4000කට 3000කට වගේ ප්‍රමාණයකට යනකොට අපි පූර්ව ඓතිහාසිකයෙන් ඓතිහාසික යුගයට ප්‍රවිෂ්ඨ වෙන විශේෂ නිසා තැනින් තැන සංචාරගත කරපු මිනිස්සු ස්ථීර වාසස්ථාන නිර්මාණ කරගෙන වාරි කර්මාන්ත නිර්මාණ කරන කුඩා පන්ටේ වැව් හදාගෙන කෘෂිකාර්මික රටාවකට අපේ රට පරිවර්තනය වෙනවා. එහෙම වෙන්න ප්‍රධාන හේතුව අපේ රට කෘෂිකර්මාන්තේ කරා යන ප්‍රධාන හේතුව අපේ රටේ භෞතික පරිසරය. ශ්‍රී ලංකාව කියන්නේ ලෝකේ තියෙන සුවිශේෂ රටක් කියලා මම ඉස්සෙල්ලත් ඔබට කීවා. නිසා අපි ගත්තොත් අපේ රට ලෝකේ මධ්‍යගත රටක්. අපේ රට වටා ලෝකේ තියෙන මහද්වීප විශේෂම 3ක්. අපිට උතුරින් ආසියා මහද්වීපය, අපිට බටහිර පැත්තෙන් අප්‍රිකා මහද්වීපය, අපිට ගිනිකොර දෙක පැත්තෙන් ඔස්ට්‍රේලියා මහද්වීපය. ලොව ගොඩබිම් වලින් 3න් 2කට වට වෙච්ච සමුද්‍ර සංදිස්ථානයක ශ්‍රී ලංකාව පිළිලා තියෙනවා. විශේෂයෙන්ම මුහුදු සේදමාවතේ සංදිස්ථානය. ඒ සංදිස්ථානන අපේ රට ලොකු වටිනාකමක් අතීතයෙන් අපිට ලබා දීලා තියෙනවා. විවිධ වෙළෙන්දු ලංකාවට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපි දකින චීන ජාතික පාහියන්, හියුන්සාන්, අනිත් පැත්තෙන් යුරෝපීය ජාතික ලේඛකයෝ අපේ රට විවිධ ආකාරයන් වල වෙළෙන්දු ආ කියලා පෙන්වන්න ඔවුන් තමන්ගේ පොත්පත්වල කරුණු දක්වලා තියෙනවා. බෞද්ධ සාහිත්‍යයේ තපස්සු වල්ලුක වැනි පුද්ගලයෝ අපේ රට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ ගත්තොත් ත්‍රිකුණාමලය, මහාතිත්තය, ඊළඟට කොළොම්තොට, ගාල්ල, අනිත් පැත්තෙන් ගත්තා මඩකලපුව, ඊට පස්සේ කොට්ටිආරම, උඩින් ගත්තාන් පස්සේ ඌරාතොට වර්තමානයේ කයිට්ස් කියන ස්ථානයේ, මීගමුව, හලාවත, පුත්තලම, ඊළඟට මන්නාරම, අනිත් පැත්තෙන් ගත්තොත් මේ අට ගියොත් කළුතර, බේරුවල, ඒ වගේ ස්ථාන, ගින්තොට, බෙන්තොට, විවිධ ස්ථාන අපේ රටේ අතීත වරයන් හැටියට නිර්මාණලා තියෙනවා. අනිත් අපේ රටේ ගත්තාන් පස්සේ අපේ රට
මධ්‍ය කඳුකරයක් අනිත් පැත්තෙන් අභ්‍යන්තර රැන්තලාවක් මූදබඩ තැන්නක්. ප්‍රධාන භූගෝලික කලාප තුනකින් සමන්විත රටක්. මැද කඳුකරයෙන් පටන් අරගෙන ලංකාවේ සිව්දිගට ගලා වස්නා ගංගාධර 103ක් අපේ රටේ තියෙනවා. ලෝකේ කිසිම රටක එවැනි ගංගාධර පද්ධතියක් අපි දකින්නේ නිර්මාණලා තියෙනවා. අපේ රටේ මහවැලි, කැලණි, වලවේ, කළු එවැනි ප්‍රධාන ගංගාධාර 4කුත් අනිත් පැත්තෙන් මල්ලතොය, කලාවය, දැදුරොය, මැණික් ගඟ, ඊළඟට කිරිඳිඔය, ඊට පස්සේ බෙන්තර ගඟ, ගින්ගඟ, නිල්වලා මෙන්න වාගේ ප්‍රබල ගංගාධාරයන්ගෙන් පෝෂිත රටක්. එහෙම තිබුණු අපේ රට අතීතේ ඉඳන් අදින් අපි ගත්තොත් අවුරුදු 2500කට අතීතේ ඉඳන් අපේ රටේ කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත්තා. නිසා අපි ගත්තොත් අනුරාධපුර පොළොන්නරුව කියන දෙකේ වාරි කර්මාන්ත, දැවැන්ත වාරි කර්මාන්ත, කුඩා පරිමාණ වාරි කර්මාන්තයේ සිට සමුද්‍ර පරිමාණ වාරි කර්මාන්ත දක්වා පණ්ඩුකාභය රත්තුමා ආරම්භ කරපු වසාකුළම වැව, වසබ රජුර නිර්මාණ කරපු මහවිලච්චි වැව, මහසේන රජු නිර්මාණය කරපු මින්නේරිය, මහා පරාක්‍රම නිර්මාණ කර පරාක් සමුද්‍රය, කුඩා වැවේ සිට සමුද්‍ර පරිමාණ වාරි කර්මාන්ත දක්වා අපේ රටේ වාරි කර්මාන්ත නිර්මාණ කරේ අපේ රට කෘෂිකාර්මික රටක් වූ නිසා අතීතයේ. හැබැයි අපි කෘෂිකර්මාන්තේ විතරක්ම පදනම් කරන රටක් නෙමෙයි. අපේ රට වෙළඳාමෙන් ලෝකේ ප්‍රසිද්ධ රටක්. අපේ රට විශේෂම මුතු, මැණික්, ඇද්දල, කැස්බෑලෙලි, වටනා දැව, මැණික් වර්ග මෙන්න මේ වගේ බොහෝ දේවල් අපේ රට ප්‍රසිද්ධ වුණා. අනිත් පැත්ත අපේ රට සේවා සපයන රටක් බවටත් අතීතෙ තිබුණා. අපි ගත්තොත් ලංකාවේ දකුණු දිග වෙරළ තීරයේ තියෙන ගොඩවාය වරාය. ඒ ගොඩවාය වරායෙන් අපට හම් වෙන අභිලේඛනයක් පළවෙනි ගජබාරත්තුමාගේ කාලට අයිති වරායෙන් ගත්තු තීරු බදු. ඒ කියන්නේ විශේෂයෙන්ම විදේශ එළඹ අපේ රට එනවා. ඒ සේවා සපයන ආර්ථිකයක්. එතකොට මේ සේවා සපීම වෙනින් අපි බදු අය කරලා තියෙනවා. ඒ බදු පිළිබඳ ලෝකයේ තියෙන වරායක් හා සම්බන්ධ පැරණිම බදු අය කරපු ලිපිය ශ්‍රී ලංකා සතුවේ තියෙන ගොඩවාය නැත්තම් ගෝදපබ්බ තිත්ත වරාය. දැන් අපේ රටේ ආර්ථිකය කියන එක කෘෂිකර්මාන්තය, වෙළඳාම, කර්මාන්ත අපි ගත්තොත් දඹදෙණී ආපු කුරුණෑගල යුගයන් වලට එනකොට අනුරාධපුර පොළොන්නරු යනකොට කර්මාන්ත හා සම්බන්ධ විවිධ කර්මාන්ත, පේශ කර්මාන්තය, බුලත් කර්මාන්තය, විවිධ කර්මාන්ත ලංකාවට සංගමිත්තාතරණියත් එක්ක අනිත් පැත්තේ විජය කුමරියත් එක්ක ශිල්පශේන් 18ක් ආවා. නිසා අපේ රට කියන්නේ විවිධ ආර්ථික ක්‍රියාමාර්ගයන් ඔස්සේ ඉස්සරහට ගියපු රටක්. හැබැයි අපි දකිනවා යුරෝපා ජාතීන් ශ්‍රී ලංකාවට ඇතුළු 1505 පළවෙනි පෘතුගීසි, දෙවෙනි ලන්දේසි, තුන්වෙනි ඉංග්‍රීසි. එතකොට ලෝක ආර්ථිකය තුළ අපේ රට තිබුණා මහා දැවැන්ත වටිනාකමක්, හිමිකමක්. අපි පොළොන්නරුවේ සහල් අපනයනය කරා, මුතු අපනයනය කරා, මැණික් අපනයනය කරා, අලියතුන් අපනයනය කරා, අනිත් පැත්තෙන් කැස්බෑලි අපනයනය කරා. අපිට නිෂ්පාදනය කරගන්න බැරි ඇතැම් දේවල්, මුද්‍රිත පාන, වයින් වර්ග, වීදුරු, පිගම් භාණ්ඩ, ඒ වගේ දේවල් අපි ආනයනය කරගත්තා. හැබැයි අපි සමහර දේවල් හැදුවා. අපිට හොඳ උදාහරණයක් තියෙනවා ලංකාවේ ප්‍රාග්ඓතිහාසිකය තුළ පවා මැටි භාජන නිර්මාණය කරා කියලා පෙන්වන්න සාධක තියෙනවා. අපි මැටි භාජන නිර්මාණ කරගත්තත් පිගම් භාණ්ඩ අපේ රට අපි දකින චීනය වගේ රටවල අපි ආනයනය කරා. ලෝකෙත් අපි ගනුදෙනු කරා. ලෝකෙට බඩු දුන්නා, ලෝකෙන් බඩු ගත්තා, රත්තරන්, ඊට පස්සේ රිදි, ඊළඟට ටින්, වීදුරු, පබළු, ඒවා දැන් අපි රෝමය, ඉතියෝපියාව, චීනය, ඊළඟට පර්සියාව, අනිත් පැත්තෙන් අරාබිය, ඉන්දියාව, ඒ වගේ රටවලට අපි බඩු යවුවා. ඒ රටෙන් බඩු ගෙනාවා. නිසා අපේ රට ප්‍රධාන ආර්ථික ක්‍රියාවලිය ගත්තාම ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්ත වෙනකොට වෙළඳාමක් තිබුණා, කර්මාන්තයක් තිබුණා, සත්ත්වපාලනයක් තිබුණා, විවිධාංගීකරණයට ලක් වෙච්ච ආර්ථිකයක් අපේ රටේ තිබුණා. අපි ස්වයංපෝෂිත වුණා. අපේ රටේ අතීතයේ ගත්තාම පස්සේ අපි අතීත මුතුන් මිත්තු. ලෝකෙට ණය වුණේ නැහැ. අපේ රටේ මහා දැවැන්ත වාරි කර්මාන්ත අපි නිර්මාණ කරා. ලෝක කිසිදු රාජ්‍යයක අපි ණය ගත්තා කියලා පෙන්වන්න ඉතිහාස පොතපත තුල කිසි සඳහනක් නැහැ. ලෝකේ තියෙන විශිෂ්ටම ජල බැස්ම සහිත ජයගංග, යෝධැල, කලාවැවේ සිට අනුරාධපුර තිසාවට. කලාවැව කියන්නේ භූමියෙන් පහළ බිමක තියෙන නිර්මාණයක්. තිසාව කියන්නේ භූමියෙන් ඉහළ තියෙන තැනක තියෙන නිර්මාණයක්. ඒ භූමියෙන් පහළ තැනක තියෙන කලාවැවේ ජලය එකතු කරලා සැතපුම් 54ක් දිග, අඩි 40ක් පළල දැවැන්ත ඇලමාරයක් නිර්මාණ කරනවා අපේ රටේ අපේ අතීත මුතුන් මිත්තන්ගේ දෑති ශක්තියෙන්. අපි ලෝක කිසිදු රටකට ණය වුණේ නැහැ, බය වුණේ නැහැ. අපි අපේ කර්මාන්ත පද්ධති, අපේ රටේ තාක්ෂණය, අපි ඒ සියලු දේ අරගෙන අපි අපේ නිර්මාණ අපි කරගත්තා. නමුත් යුරෝපා ජාතීන් අපේ රට ඇතුළත් එක්කම අපේ රටේ තිබුණු මෙන්න මේ සම්පෝෂිත ආර්ථිකය යම් ප්‍රමාණයකට බිඳවට්ටන්න කටයුතු කරා. උපක්‍රමශීලීව. විශේෂම බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන හදවත වැව. අපි ගත්තොත් අපි මේ ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මම නියෝජනය කරන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගරේ නම් අපි හලාවතර ගමන් කරොත්, පාදිනියේ නම් අපි අනුරාධපුර ගමන් කරොත්, අනිත් පැත්තෙන් කුරුණෑගලෙන් අපි පුත්තලට ගමන් කරොත් මාර්ගයේ දෙපස අපි දකිනවා මහා දැවැන්ත වාරි දෙකට කඩලා තියෙනවා බ්‍රිතාන්‍ය ජාතිකය. අනිත් පැත්තෙන් අපි ගත්තොත් කුරුණෑගල ඉඳන් දඹුල්ල හබරන හරහා ත්‍රිකුණාමලට යනකොට අපි දකිනවා හිරිවඩුන්න වැව හදවත දෙකට කැඩුවා.
යුරෝපා ජාති විසින් බ්‍රිතාන්‍යෝ ඒකට හේතුව අපේ රටේ තිබුණු සම්පෝෂිත ආර්ථික වලට බිඳවට්ටන්න ඕන වුණා. අපි දකිනවා ලංකාවට රොබර්ට් නොක්ස් තමන්ගේ පොතේ ලියනවා එදා හෙළදිව එන්සොට් ඔෆ් සිලෝන් ඒ පොතේ ලියනවා අපි කිසිදු රටකට ණය නැති කිසිදු ජාතියකට බය නැති සම්පෝෂිත මිනිස්සු කොටසක්. අපි අපිට අවශ්‍යතාව අපි නිර්මාණ කරගත්තා. අපි දකිනවා කෝට්ටේගේ රචනා වෙන විවිධාකාර සංදේශ කාව්‍ය. ඒ සංදේශ කාව්‍යයන් තුළ තියෙන సౌందර්යය පිළිබඳ අපේ රටේ ආර්ථිකය පිළිබඳ කෘෂිකර්මාන්තය පිළිබඳ අපේ රටේ සංස්කෘතිය පිළිබඳ විවිධ තොරතුරු. නිසා අපි ගත්තොත් පැසේ නිබද සුවඳැල් කෙත්වත් අවට. ඒ කියන්නේ අපේ රටේ තිබුණා සුවඳැල් කියන්නේ වී වර්ගය. අපි ගත්තොත් විශේෂයෙන්ම රොබර්ට් නොක්ස් තමන්ගේ පොතේ ලියනවා අපේ රටේ තිබුණු වී වර්ග. සුවඳැල් තිබුණා, හැඟිමුත්තම්, හොඬරවාල, ඊළඟට කළුබාලවි, මාවි, ඊට පස්සේ එල්වි මෙන්න මේ වගේ විවිධ වී වර්ග. අපි දකිනවා විජේබා රජුරෝ එල් සහලින් සංශ්‍රීක වෙච්ච ප්‍රදේශයක් ශ්‍රීපාදස්ථානට පූජා කරා කියලා ලියනවා ගිලිමලේ ලිපි. අනිත් පැත්තේ අඹගොම ගිරි ලිපි. කියන්නේ අපි අතීතේ නම් එල් සහල්, සුවඳැල්, ඊළඟට මාවි, ඊළඟට කළුබාලවි මෙන්න මේ වී වර්ග අපි නිර්මාණ කරගත්තා. හැබැයි අපේ රටේ මේ තිබුණු සම්පෝෂිත ආර්ථික රටාව වට්ටන්න බිතාන්යන්ට අවශ්‍ය වුණා. ඒ නිසා උන් මොකද කරා අපේ රටේ කෘෂි ආර්ථික වට්ටලා ඔවුන්ගේ වැවිලි කෘෂි කර්මාන්තය ලංකාවට හඳුන්වා දෙනවා. ඔවුන් පළමුවෙන්ම අපේ රටේ කෝපි අගාව ගේනවා. කෝපි අගාව අසාර්ථක 1975 තරම් ඩිලීරියක් වෙලා දෙනවා. එතකොට උන් උත්සාහ කරන සින්කෝනා වලින් නිර්මාණ කරන ක්විනින් කියලා ଔෂධයක්. හැබැයි ඖෂධයට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා උන් ඒ වගාව අතහරිනවා. ඒ වගේම උන් ඊළඟට උත්සාහ කරන කොකෝවා වගා කරන්න. නමුත් කොකෝවා වලට උඩු වෙනක අවශ්‍යයි. ඊට පස්සේ කොකෝවා වගා කිරීම වියදම් අධිකයි. ඒ නිසා උන් කොකෝවා අතහරිනවා. හැබැයි අපේ රටේ කාලගුණය, භෞතික පරිසරය, භූගෝලීය තත්ත්වය, වර්ෂාපතනය ඒ දේවල් ගැලපෙනවා තේ වගාවට. විශේෂයෙන්ම නුවරඑළිය බදුල්ල ඒ දිස්ත්‍රික්ක කීපයේ කේන්ද්‍ර කරන තේ වගා කරද්දී කළුතර රත්නපුර කෑගල්ල වගේ දිස්ත්‍රික්ක මුල් කරගෙන උන් රබර් වගා කරනවා. ඒ ඔවුන්ගේ රටේ ආර්ථිකයට අවශ්‍ය නිෂ්පාදනයන් අපේ රටේ අමුද්‍රව්‍ය සම්පාදනය කරගෙන සඳ විශේෂයෙන්ම ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කේ ඒ වගේ රටවල තේ පානයක් හැටියට ජනප්‍රිය වෙනවා. කෝපි පානයක් හැටියට ජනප්‍රිය වෙනවා. නිසා ඔවුන් ඒ රටේ වෙළඳ පොළට අපේ රටේ භූමියේ තියෙන සම්පත් ටික උන් අරගෙන ගියා. අගතෝසෙම ඇමරිකාව අනිත් පැත්තෙන් එංගලන්තය අනිත් පැත්තෙන් කාර්බන් විප්ලවය සිදු වෙනවා. ඒකට ඇමරිකා එංගලන්තය වගේ රටවල මෝටර කර්මාන්ත නිර්මාණනවා. ඒකට අවශ්‍ය රබර් අවශ්‍යතාවය සඳහා උන් අපේ රටේ රබර් වගා කරා. දේශීය ව්‍යවසායකයන් බොහෝ විට උත්සාහ ගත්ත පොල් වගාව. විශේෂයෙන්ම කොළඹ, පුත්තල, කොළඹ, හලාවත, කුරුණෑගල. ඔය කියන දිස්ත්‍රික් ප්‍රදේශ තුන පොල් ත්‍රිකෝණය පදනම් කරන පොල් වගාව යනවා. දැන් යුරෝපීය ජාතියන් මොකද කර අපේ රටේ තිබුණු අර සම්පෝෂිත ආර්ථික රට බෙදවට්ටලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් පදනම් කරගෙන අපිට වැවිලි ආර්ථිකයක් හඳුන්වා දෙනවා. පළමුව කෝපි, ඊළඟට සින්කෝනා, කොකෝවා, තේ, රබර්, පොල්. නමුත් අපි දකින අපේ අතීත මුතුන් මිතු අපි ඈතට යන්න ඕනේ නැහැ. මගේ තාත්තා, මගේ කිරියත්තා, මගේ මුත්තා මම දැකලා තියෙනවා. ඔවුන් කරපු දේ අපි දැකලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය බීජ නිර්මාණ කරගත් ඔවුන්මයි. අපිට හොඳට මතකයි බණ්ඩක ගහක් හැදුවොත් ඒ බණ්ඩක ගහේ පළවෙනි කරල් දෙක කඩන්නේ නැහැ. ඒ කරල් දෙක පැහෙන්න අරනවා. එහෙම නැත්නම් වැටකොළු වැලක පළවෙනි වැටකොළු කරල දෙක ඔවුන් පැහෙන්න අරනවා. ඒ ඇයි ඊළඟ කන්නට ඔවුන්ගේ වගා කරන්න අවශ්‍ය බීජ ලබා ගැනීමට. අපි ගත්තොත් එම් වී වගා කරේ විශේෂයෙන්ම අපේ අතීත මුතුන් මිත්තන්ගේ තිබුණා ඊළඟ කන්නට අවශ්‍ය බිත්තර වී සම්පාදනය කර ගැනීම. නමුත් අද වෙනකොට මොදලා තියෙන්නේ අපේ රටේ ඒ අපි හදාගත්තු බීජ නිෂ්පාදනය මේ වෙනකොට බහුජාතික සමාගම් විසින් ආක්‍රමණය කරලා. අපේ රටේ අපි දකිනා විශේෂ බිබිල ප්‍රසිද්ධ වන දොඩම් වලට අද දොඩම් නැහැ. නාවල අන්නාසි ප්‍රසිද්ධ වුණා අද අපේ රටේ අන්නාසි නැහැ. අපි විදේශීය රටවලින් ඔබ යන්න මහමග දෙපස ඔබ බලන්න කහපාට දොඩම්, කහපාට නාරං, ඇපල් අපේ රටේ අඹ නැහැ, අපේ රටේ පේර නැහැ, අපේ රටේ දොඩම් නැහැ. යුරෝපීය ජාතිකයන්ගේ නැත්තම් බහුජා සමාගම් විසින් නිර්මාණය කරපු පළතුරු වර්ග බීජ වර්ග අපි ගන්නවා. මැලේසියන් රඹුටන් කියයි, මැලේසියන් ජම්බු කියයි. ඒකට ඒ නිසා අපේ රටේ පළතුරු පද්ධතිය, අපේ රටේ බීජ පද්ධතිය විශේෂ බහුජා සමාගම් විසින් විනාශ කරලා තියෙනවා. ඒ නිසා අපි මේ මොහොත වෙනකොට අපිට බීජයක් නැතුව අපි විවිධ බහුජා සමාගම් ඉස්සරහා වැඩ වැටෙන්නේ. එහෙම නැත්නම් අපි ඔවුන් ඉස්සරහා අපේ තියෙන පෞරුෂත්වය පාවා දෙන්නේ. අපි ලෝකෙට ණය වෙලා තියෙන්නේ. අපිට කරගන්න දෙයක් නැතිලා තියෙන මේ සම්පෝෂිත ආර්ථික බෙද වැටීම. මම හිතන්නේ මේ ගෙවතු වගාව මේ මොහොත වෙනකොට අපේ රටේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වුණා. දිග රැල්ලක් ආවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක ගෙවතු වගාව පටන් ගැනීම. මම හිතන්නේ ගෙවතු වගාව කියන්නේ අද ඊයක පටන් ගත්ත එකක් නෙමෙයි. පොළොන්නරුව රාජධානි සමයේ අභිලේඛනයන් වල තියෙනවා කොළවෙල් අය කියලා බද්දා. ඒ කොළවෙල් අය කියන බද්දාය කරලා තියෙන්නේ ගෙවතු වගාව හා සම්බන්ධ. දැන් ගෙවත්තේ වගා කරගත්ත බුලත් ටික, පුවක් ටික, කර්ණමුංගු ටික, වසාවාසි ටික, එනසාල් ටික, කහ ටික, ඉඟුරු ටික අපිට අවශ්‍ය සියලු දේ අපි නිර්මාණ කරගත්තා. අද අපේ රට මේ මොහොත වෙනකොට අපේ රටේ අපි නිෂ්පාදන මොනවද? කහ නැහැ. අපේ රටේ අපි කඩල ටික නිෂ්පාදනය කරගන්නේ නැහැ. මුං ඇට ටික නිෂ්පාදනය කරගන්නේ නැහැ. කුරාන් ටික නිෂ්පාදනය කරගන්නේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ. අඩු ගොටුකොළ, වම්බටු, කංකුන්
ඒ වගේ දේවල් පහ පිටරටින් අපනයනය කරගන්න. විශේෂයෙන්ම සුපිරි වෙළඳසැල් වල තියෙන බොහෝ එළවලු වර්ග පළතුරු වර්ග පිටරටින් අපි අපනයනය කරගත්තා. නමුත් අපේ අතීත මුතුන් මිත්තෝ අපිට අවශ්‍ය සියලු දේ අපේ ගෙවත්තේ හදාගත්තා. මේ මොහොතේනට ලෝකේ බොහෝ රටවල තියෙන ඔවුන්ටම ආවේනී වෙච්ච නිර්මාණ. අපි ගත්තොත් ජපානයේ කාර්මීකරණය හා සම්බන්ධ ඔවුන්ට තියෙන Toyota බ්‍රෑන්ඩ් එක, Suzuki, Honda එවැනි බ්‍රෑන්ඩ් තියෙනවා. ඉන්දියාව ලෝකෙ විවිධ දේවල් අපනයනය කරනවා. කහ, පරිප්පු, සුදු ලූණු, බොම්බයි ලූණු, අනිත් පැත්තෙන් ගත්තාම අර්තාපල්, ඊළඟට ඔවුන්ගේ තාක්ෂණයත් එක්ක අපි ගත්තොත් Maruti, Bajaj එවැනි දේවල් ඉන්දියාව සතුව තියෙනවා. එංගලන්තය කියන්නේ ලෝකෙ හොඳ මුද්‍රණ තාක්ෂණයත් එක්ක සම්බන්ධ මුද්‍රණ යන්ත්‍ර. ඇමරිකාවට දාලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ප්‍රංශවල දාලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවගෙන අපිට තියෙන බ්‍රෑන්ඩ් එක මොකක්ද? අපි අහනවා මොකක්ද අපේ සන්නාමය? අපි මොකද්ද ලෝකෙට දෙන්නේ? ඇයි අපිට නැද්ද? අපිට කුෂිකර්මාන්තයෙන් අපි ගාව තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් ශ්‍රී ලංකාවට. අපේ රටේ වර්ෂාපතනය, අපේ රටේ භෞතික පරිසරය කුෂිකර්මාන්තය යෝග්‍ය ලෝකෙ නොවන භෝගයක් ලංකාවේ නැහැ. අපේ රටේ තියෙනවා අපිට ගැලපෙන ඇපල්, නුවරඑළිය ප්යාස්, ප්‍රාගල ප්යාස්. අපිට අපේ රටේ දොඩම්, බිබිල දොඩම්, නාවල අන්නාසි, අඹ, කොමඩු, කෙසෙල් කිසිම රටකට නොදෙවෙනි ආකාරයේ වනතුරු අපි ගාව තියෙනවා. බීජ වර්ග දෙන අපි ගාව. එනයි අපිට ජාතියක නැගීමකට අපිට කුෂිකර්මාන්තයෙන් ලෝකය අල්ලන්න පුළුවන්. අනිත් පැත්ත අපි දකින ලෝකේන හොඳම මානව සම්පත ශ්‍රී ලංකාවේ. අපි දකින ඈත අතීතයේ ජනප්‍රවාදයන් තුල සඳහන් වෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් සම්බන්ධ කර නිර්මාණ කරපු පාලමක් පිළිබඳ ඇමරිකාවේ NASA ආයතනය පහ පිළිඅරන් තියෙන පාලම මිනිස්සු නිර්මාණය කරා කියලා. ඒ පාලම නිර්මාණය කිරීම අයිතිය තියෙන ශ්‍රී ලාංකිකයන්ට අපිට. අනිත් පැත්ත අපි ගත්තොත් ලෝකේ තියෙන හොඳම මුහුදු කිමුදු ආයතනය ශ්‍රී ලංකා සතුව තියෙන ලෝක ඕනෑ මුහුදක ගැඹුරු මුහුදක මුහුදුපත් කරලා තියෙන නැවක් ගොඩ ගැනීම හැකියාව ශ්‍රී ලංකා සතුව තියෙනවා. ලෝකේ අපි දකිනවා ශ්‍රී ලංකාව සතුව තියෙන ගුවන් නියමුවන් කෆීර් යානයේ හැසිරීම සම්බන්ධයෙන් ලෝකේ වෙළඳ නාමය වෙළඳ සන්නාමයට භාවිතා කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් ඒ කෆීර් යානයේ හසුරුවන ආකාරය. අපිට එහෙම මානව සම්පතක් තියෙනවා. ඇමරිකාවේ, එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ කොටස් වෙළඳ පොළ, ජලය, එහෙම නැත්නම් ගුවන් තොටුපළවල් වල ගුවන් යාන ගොඩ බැස්සීම, නැංවීම, ඒ සියලු දේ පරිපාලනය කරන්නේ, සියලු දේ පාලනය කරන්නේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෝ. අපි දකින්නේ අඟහරු ලෝකයට ගමන් කරපු අඟහරු ග්‍රහයට යවපු පාත්ෆයින්ඩර් යානේ අපි දැන් කැමරා නිර්මාණය කර ශ්‍රී ලාංකිකයෝ. තා මේ ශ්‍රී ලංකාව කියන්නේ අපි ගත්තොත් මේ මානව සම්පතෙන් විශිෂ්ට තැනක්, භෞතික සම්පත විශිෂ්ට තැනක්, මිනිරම් තියෙනවා, සිලිකා තියෙනවා, ෆොස්ෆේට් තියෙනවා, ඒ නිසා ඛනිජ සම්පත් අනුුණයි. අපේ රටේ ඊටාම විශිෂ්ට ගණේ මැණික් තියෙනවා. නිල් මැණික්, රතු මැණික්, වෛරෝඩි, අතීතේ ගත්ත ඉඳු නිල්, එහෙම නැත්නම් ඉන්දුනිල් වැනි විවිධ මැණික් වර්ග අපි සතුව තියෙනවා. එහෙනම් අපි ලෝකයේ ඉදිරියේ බය නැති જાතියක්. නිසා අපි මේ මොහොතේ මේ විදිහට ජනතා ඉස්සරහට ඇවිල්ලා ආමන්ත්‍රණය කරන්නේ අපි බ්‍රෑන්ඩ් එකක් හදමු. අපිට පුළුවන්, බැරි කමක් නැහැ. අපි ශ්‍රී ලාංකීය කියන සංකල්පයත් එක්ක ඉස්සරහට යන්න කියන ඉල්ලීම කරමු.